මෙහෙයුම් පද්ධති පාඩමේ ගොනු පාලන කාණ්ඩවලට සම්බන්ධව අලුත් කොටසක් එක්ක තමයි දරුවෝ සම්බන්ධ වෙන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ දරුවනේ තාමත් මෙහෙයුම් පද්ධති පාඩමේ ගොනු කළමනාකරණය කියන කොටසනේ. අපි කලින් පාඩමේදී ගොනු කළමනාකරණය කියන කොටසට අදාළව ගොනු පාලන කාණ්ඩ ගැන තමයි කතා කරමින් හිටියේ. එතනදී ගොනු පාලන කාණ්ඩය මතක ඇති දරුවන්ට FCB ෆයිල් කන්ට්‍රෝල් බ්ලොක් කියන එක ගැන කතා කරලා ඒ ෆයිල් කන්ට්‍රෝල් බ්ලොක් එක පවත්වාගෙන යන්න දත්ත මොනවද කියලා අපි සාකච්ඡා කරා. මට මතක් කරන්න පුළුවන් මෙන්න මේ කොටස තමයි අපි අන්තිමටම කරේ දරුවනේ ගොනු පාලන කාණ්ඩ ෆයිල් කන්ට්‍රෝල් බ්ලොක් එක. මේ ෆයිල් කන්ට්‍රෝල් බ්ලොක් එකේ තියෙන විස්තර මම මේ විදිහට පුතාලට පෙන්නුවා. ෆෝල්ඩර් එකක සහ ෆයිල් එකක විස්තර. මේ විස්තර ටිකෙන් පසු ඔන්න දැන් අද සාකච්ඡා කරන කොටස අපි බැලුවොත් එහෙම පුතේ කාණ්ඩ පාදක සංවිධානය මේ බ්ලොක් බේස් ඕගනයිසේෂන්. මම කලින් පුතාලට මතක ඇති පැහැදිලි කරා දෘಢ තැටියක් තුල දත්ත තැන්පත් වෙන ආකාරයන් පිළිබඳව. හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තාම මේ හાર્ඩ් ඩිස්ක් එක මම කිව්ව පුතේ අපි දැන් අතීතේ ගැන කතා කරොත් වර්තමානයේ අපි කිව්ව ඩිස්ක් භාවිතා වෙන්නේ නැහැ කියලා. නමුත් දැන් අපි දන්නවා මෙවැනි ඩිස්ක් එකක් ඉස්සර කාලේ භාවිතා වුණා. තාමත් වර්තමානයේ භාවිතා වෙනවා. නමුත් දැන් ගොඩක් වෙලාවට නවීන මෙහෙයුම් පද්ධතිත් එක්ක භාවිතා කරන පරිගණකවල අපිට ඩිස් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඉතින් විෂය නිර්දේශය තුලදී අපිට මේ ඉගෙන ගැනීමට සිද්ධ වෙනවා. එතකොට මේ අපි දකින්නේ පුතේ ඩිස් එකක්. දැන් මේ ඩිස් එකක් මේ විදිහට නෙවෙයිනේ ඇත්ත ජීවිතේ අපි දකින්නේ. සුදු පාටට හරි ලස්සන දිලිසෙන CD එකක වගේ ඩිස් එකක් තමයි හાર્ඩ් ඩිස් එකක් තුල තියෙන්නේ. දැන් මේ ඩිස් එකක විශේෂත්වය තමයි පුතේ මේ ඩිස් එකක් මෙන්න මෙහෙම ගත්තාම මේකේ මේ උඩ සහ යට මේ දෙපසම දත්ත ගබඩා කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය කම්පැක්ට් ඩිස්ක් එකක් CD එකක් DVD එකක් ගත්තොත් ඒක එක පැත්තකනේ දත්ත තැන්පත් වෙන්නේ. නමුත් සාමාන්‍ය hard disk එකක් ගත්තාම උඩ කොටසේ යට කොටසේ කොටස් දෙකේම දත්ත තැන්පත් කිරීම කරන්න පුළුවන්. එතකොට ඔය අපි එක මතු පිටක් ගත්තොත් එහෙම පුතේ මේකේ මේ විදිහට ඔබට දකින්න ඇති මේ ට්‍රැක් වලලු. දැන් මේ රතු පාටින් මේ වලල්ලක් යන්නේ. ඒක ට්‍රැක් එකක් රයිට් ඒක ට්‍රැක් එකක් වලල්ලක් විදිහට තමයි අපි ගන්න. ඒතර වලලු ගොඩාක් ඔන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ ඒ තියෙන ට්‍රැක් මේ විදිහට කොටස් වලට වෙනම කඩලා තියෙනවා. ඒතර අපි ඒකට කියනවා පුතේ ට්‍රැක් සෙක්ටර් එකක්. දැන් මේ නිල් පාටින් පේන්නේ. රයිට් ට්‍රැක් සෙක්ටර් එකක්. ට්‍රැක් සෙක්ටර් එකක්. මේ නිල් පාට පේන කොටස තියෙන්නේ. ඒ නිල් පාට පේන කොටසේ තියෙන මෙන්න මේ කොටස. ඒක දැන් රතු පාටින් වගේ හරියට මම ඒක වෙන පාටකින් පෙන්නන්නම්කෝ. මෙන්න මෙන්න මේ කොටස. මෙතන මේ පාට කළක් තියෙනවා ඒක. මේ විදිහට මම ඔන්න නැවත පාට කළා. මේ එක වලල්ලක් ට්‍රැක් එකක්. ඒ වලල්ලක එක කොටසක්. මේ නිල් පාට කොටස ඇතුලේ තියෙන කොටස හෝ මේ කොටස හෝ මේ මොකක් හරි කොටසක් පුතේ. දැන් මේ මම මෙතන මෙහෙම ඇදලා පෙන්නනවා. දැන් මෙහෙම වලලු යනවනේ. උතර මේ විදිහට අපි මේක බෙදුවාම මෙන්න මේ එක කොටසක්. මම මේ පාට කරපු ඒක මොකද්ද? ට්‍රැක් සෙක්ටර් එකක් විදිහට ගන්න පුළුවන්. ඒක ට්‍රැක් එක. ඒ කියන්නේ වලල්ලේ කොටසක් පුතේ. වලල්ලේ කොටසක්. එතකොට මේ මුළු ඩිස් එකේම එක කොටසක් විදිහට තමයි ඩිස් සෙක්ටර් එක. මේ නිල් පාට මුළු කොටසම ගන්නෙ. මේ නිල් පාට සම්පූර්ණව ත්‍රිකෝණයේ වගේ කොටස. ඒක අර ඩිස් එකේ එක කොටසක්නේ. අපි ඩිස් එකේ කොටසුත් බෙදුවා. ඒක ඩිස් සෙක්ටර්. තටි කොටස. එතකොට මේ වලල්ල. ඒ වලල්ලක එක කොටසක් ට්‍රැක් සෙක්ටර්. පැහැදිලිනේ. එතකොට මේ ඩිස් එකටම අපි කියන්නේ ප්ලැටර්. සම්පූර්ණ ඩිස් එකටම දැන් ප්ලැටර්ස් තුනක් මෙහෙම ඩිස් තුනක් කෙනේවත් තියෙනවා මෙහෙම. එතකොට ඒක ප්ලැටර්ස් තුනක් විදිහට අපිට දකින්න පුළුවන්. ප්ලැටර්ස්. ඩිස් එකම අපිට ප්ලැටර් එක විදිහට ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඇක්ටියුේටර් ආර්ම් එක. අර අත වගේ එක ඩිස් එක උඩ යන්නේ මෙහෙම. ඒ ආර්ම් එක උඩ තියෙනවා මෙහෙම පොඩි හෙඩ් එකක්. ඩිස් එක කැරකෙනකොට මේ ආර්ම් එක තමයි මෙහෙම ගිහිල්ලා ඒ අදාළ දත්තය එතන රීඩ් කිරීම සහ රයිට් කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒක තමයි මේ ඇක්ටියුේටර් ආර්ම් එක. ඒ ආර්ම් එකේ මෙන්න මේ චූටි කොටස ගාව දරුවනේ හෙඩ් එක තියෙනවා. හෙඩ් එකකින් තමයි මේක රීඩ් කරන්නේ. ඊගාවට මේ වගේ ට්‍රැක් සෙක්ටර්ස් කිහිපයක් එකතු වුණාම හැදෙනවා ක්ලස්ටර් එකක්. මේ කොළ පාට කොටස් තුන. මේ කොළ පාටින් පේන්නේ අපිට. ඒ කොළ පාටින් පේන්නේ ට්‍රැක්
එකක් තුල හැදුණු ට්‍රැක් සෙක්ටර් එකක් ඒ වගේ සෙක්ටර්ස් 3ක් එකතු වෙලානේ දැන් දත්තයක් විශාල දත්තයක් ගබඩා වෙන්නේ පුතේ කොටස් 3ක. එතකොට අන්නේ කොටස් 3 එකතු වෙලා හැදිච්ච එක ක්ලස්ටර්. එහෙනම් ඔන්න අපිට දැන් තියෙනවා මේ කාණ්ඩ පාදක සංවිධානයේ දැන් මේ හાર્ඩ් ඩිස්ක් එකක් තුල තියෙන මේ උපාංග ටිකනේ මේ අපි නම් කරගත්තේ. ඒක අපිට වැදගත් වෙන්නේ මොකද ඔය චූටි මේ කොටුවක් තුලනේ නේද මේ චූටි ට්‍රැක් සෙක්ටර් එකක් ඇතුළේනේ පුතේ මේ දත්ත ගබඩා වෙන්නේ. ඒ නිසා අපිට මේ තැටියක නම් කිරීම අපිට වැදගත්. මේ මුළු තැටියනම කියන්නේ ප්ලැටර් එකක්. ඒ ප්ලැටර් එකේ තියෙන වලලු. වලලු වලට කියනවා ට්‍රැක්. ඊට පස්සේ අපි ඒක බෙදනවා ඩිස් සෙක්ටර්ස් විදිහට. කොටස් විදිහට කාණ්ඩ. මේ විදිහට මේ බෙදලා තියෙන්නේ. එහෙම බෙදුවාම එක වලල්ලක් කොටස් වලට කැඩෙනවා. ඒක කොටසකට කියනවා ට්‍රැක් සෙක්ටර්. අපි ඕකට කැටිත්ත කියලාත් කියනවා. රයිට්? කැටිත්ත. එතකොට ක්ලස්ටර්ස් අපිට කැටිති විදිහට ගන්නත් පුළුවන්. ඒක කැටිත්තවල් ගොඩක් එකතු වෙලානේ. ඒකතු වෙලා හැදෙන ක්ලස්ටර් එක. රයිට්? ඔන්න ඔය විදිහට ඒ වගේම හෙඩ් එක, ඒ වගේම ආම් එක. ආම් එකට අදාළව මෙතන හෙඩ් එකකුත් තියෙනවා. රයිට්? එහෙනම් ඔය කාණ්ඩපාදක සංවිධානය බ්ලොක් බේස් ඕගනයිසේෂන් එකට අදාළව අපි මේ හાર્ඩ් ඩිස්ක් එකක් ඇතුලේ තියෙන ප්ලැටර් එකක තියෙන හරස්කඩක මේ දේවල් කිහිපයක් තමයි අපි මේ බැලුවේ. රයිට්? එතකොට ඔන්න අපිට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් අවබෝධයක් ලැබුණානේ. එතකොට ඔය කාණ්ඩ හා පොකුරු දැන් ක්ලස්ටර්ස් කියන්නේ පොකුරු. මෙතන අපිට අර කැටිති කියලා කියන්නත් පුළුවන්, පොකුරු කියන්නත් පුළුවන්. අර්ථිනි මර නම ආව නිසා අපි ගමු එන්න පොකුරු. එතකොට මේ කැටිති ගොඩාක් එකතු වෙලා තමයි පොකුරක් හැදෙන්නේ. පොකුර තමයි පුතේ මේ කොළ පාටින් පේන්නේ. එතකොට මෙතන ගියහම මේක අපිට බලා ගන්න පුළුවන්. බලන්න. කාණ්ඩපාදක සංවිධානය කියන කොටසටම අදාළව දැන් අපි කතා කරන්න හදන්නේ දරුවනේ මේ කාණ්ඩ හා පොකුරු කියන්නේ මොනවද? දැන් කාණ්ඩ හා පොකුරු කියන්නේ මොනවද කියනකොට දැන් බ්ලොක් ඇන්ඩ් ක්ලස්ටර්ස් කියන එක අපි මෙතනදී බලාගෙන ආවේ. ඒතර මේ තියෙන ක්ලස්ටර් එකක්. ඔක බ්ලොක් ඇන්ඩ් ක්ලස්ටර්ස් විදිහටම ගන්න පුළුවන් පුතේ පොකුරු විදිහට. පොකුරක් කියලා කියන්නේ මේ විදිහට සෙක්ටර්ස්, ට්‍රැක් සෙක්ටර්ස් 3ක් එකතු වෙලා හැදිච්ච එකකට. ට්‍රැක් සෙක්ටර්ස් 3ක් එකතු වෙලා හැදිච්ච එකකට තමයි අපි පොකුරක් කියලා කියන්නේ. ඒතර මේ පොකුරු සම්බන්ධව අපි පොඩි විස්තරයක් බලමු. කාණ්ඩ හා පොකුරු. බ්ලොක් ඇන්ඩ් ක්ලස්ටර්ස්. අපිට තියෙනවා කරුණු 4ක් කතා කරන්න. ගොනු පද්ධතියක් කාණ්ඩයක් සමග වැඩ කරයි. ගොනු පද්ධතියක් සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයක ගොනු දැන් ගොනු පද්ධතියක් කිව්වට පස්සේ දරුවනේ ෆයිල්ස් වර්ග ගොඩාක් අපිට ගන්න පුළුවන්. ෆයිල්ස් වර්ග ගොඩාක් එකතු වෙලා ගොනු පද්ධතියක් හැදෙනවා. එතකොට මේ ගොනු පද්ධතිය ටිකක් බරින් වැඩි, සයිස් එක ලොකුයි. එතකොට මේ වගේ ගොනු පද්ධතියක් අපි ඩිස් එකක් තුල තැම්පත් කරනකොට එයා අනිවාර්යෙන් කාණ්ඩ සමග තමයි වැඩ කරන්නේ. කාණ්ඩයක් සමග. ක්ලස්ටර්ස්. එහෙම නැත්නම් බ්ලොක් ඇන්ඩ් ක්ලස්ටර්ස්. ඒ කියන්නේ පොකුරු එහෙම නැත්නම් ඇලොකේෂන් යුනිට්. අපි එයා වෙනුවෙන්ම ඇලොකේට් කරපු යුනිට්ස්. තැන් වලින් ඇලොකේට් වෙන යුනිට්ස් තියෙනවානේ. එතකොට මෙන්න මේ කියන යුනිට්ස් සහ මේ කියන පොකුරු සමග තමයි ගොනු පද්ධතියක් කටයුතු කරන්නේ. ඒ වගේම කාණ්ඩයක් යනු පොකුරු හෝ ඇලොකේෂන් යුනිට්ස් වේ. පොකුරු හෝ ඇලොකේෂන් යුනිට්ස් විදිහට තමයි අපි කාණ්ඩයක් ගන්න. ක්ලස්ටර් එකක් ගන්න. එක පොකුරක කේන්ද්‍රික කාණ්ඩ 3ක් පවතී. සාමාන්‍යයෙන් පොකුරක් ගත්තාම මේ විදිහට ක්ලස්ටර් එකක් පොකුරු කේන්ද්‍රික කාණ්ඩ කේන්ද්‍රයත් එක්ක කාණ්ඩ වෙච්ච කොටස් 3ක්. මේ තියෙන පුතේ කොටස් 3. සාමාන්‍යයෙන් නේද කේන්ද්‍රික කාණ්ඩ 3කින් තමයි පොකුරක් හැදිලා තියෙන්නේ. පැහැදිලිනේ. ඩිස් සෙක්ටර් එක මේ විදිහට තියෙනවා. එයින් එක කොටසක් ට්‍රැක් සෙක්ටර් එක. ඒ වගේ ට්‍රැක් සෙක්ටර්ස් 3ක් එකතු වුණාම අපිට පොකුරක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. එක පොකුරක කේන්ද්‍රික කාණ්ඩ 3ක් පවතී. තැටියක් තුල භෞතිකව තැටියක් කියන්නේ මෙහෙමනේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඉතින් හાર્ඩ් ඩිස්ක් වල ඉස්සර කාලේ මේ වගේ තැටි 3ක් තිබුණා. ওই තැටි 3ක් තිබුණේ. ඉතින් ඕකේ දෙපැත්තෙම දත්ත ගබඩා කරන්න පුළුවන්. දෙපැත්තෙම දත්ත මේ විදිහට අපිට රීඩ් ඇන්ඩ් රයිට් කරන්න හැකියාව තියෙනවා. එතකොට තැටියක් තුල භෞතිකව ට්‍රැක්. දැන් ට්‍රැක් එකක් මේ විදිහට අපිට ට්‍රැක්ස් ගන්න පුළුවන්. හරි. ඔන්න තැටියක ට්‍රැක්ස් තියෙනවා. and sectors පිහිටනු ලබයි. sectors කිව්වහම එතකොට අපිට මේක බෙදන්න පුළුවන් ඩිස් සෙක්ටර්ස් වලට. එතකොට මේ එකක් අපි නේද ට්‍රැක් සෙක්ටර් එකක් විදිහට ගන්නවා. එතකොට දැන් අපි දන්නවා මේ වගේ ට්‍රැක් සෙක්ටර්ස් 3ක් තමයි ක්ලස්ටර් එකක් කියන්නේ. එහෙනම් තැටියක් තුළ භෞතිකව ට්‍රැක් ඇන්ඩ් සෙක්ටර්ස් පිහිටනු ලබයි. භෞතිකවම තියනවලු පුතේ. හાર્ඩ් ඩිස්ක් එකක් තුළ. අපිට ඒක ඉතින් අන්වික්ෂයකින්වත් බලන්න වෙනවා. සාමාන්‍ය විදිහට PV60 අපිට ඒක බලන්න බෑ. ඊටමත්ම කුඩා ප්‍රමාණයෙන්නේ පවතින්නේ. ඒ නිසා අපිට භෞතික වේදේ තියෙනවා PVS එකට පෙනෙන එක නොපෙනෙන එක විතර වෙනම ගැටලුවක්. නමුත් භෞතිකව පිහිටනවා පුතේ ට්‍රැක් ඇන්ඩ් සෙක්ටර්ස්.
එහෙම පිහිටනවා නම් පමණයි මේ විදිහට අපිට මේක වෙන් කර ගැනීමක් කරන්න පුළුවන්. එතකොට මේ එක සෙක්ටර් එකක් තුල අපිට දත්ත තැම්පත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවා මෙහෙමයි. දැන් මේවා පුතේ මේ ඉස්සර කාලේ තිබුණු ඩිස් වල තමයි ඉතින්. මොකද දැන් වර්තමානයේ වෙනකොට අද නවීන මෙහෙයුම් පද්ධති, නවීන පරිගණක භාවිතා කරන්නේ, නවීන තාක්ෂණය. ඉතින් ඒ නිසා අද මෙවැනි තැටි අපි භාවිතා කරන්නේ නැහැ අපි. මේ දේවල් ඇත්තටම අද භාවිතෙන් ඉවත් වෙලා. මොකද කාර්යක්ෂමතාවය, වේගය, ආරක්ෂාව මේ කියන කාරණාත් එක්ක අද මේ දේවල් භාවිතයෙන් ඉවත් වෙලා මම කලින් සඳහන් කරා වගේ පුතේ SSD, NVMe වගේ නවීන තාක්ෂණික දෘಢ තැටි වලට අද මාරු වෙලා තියෙනවා. ඉතින් විෂය නිර්දේශයේ තුල අපිට තාමත් මේ දේවල් ඉගෙන ගන්න තියෙනවා පුතේ. මොකද දැන් මේ තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ දවස ගානේ වෙනස් වෙන විෂයක්නේ. අද තියෙන දේ නෙවෙයි හෙට. මේ අවුරුද්දේ තියෙන තාක්ෂණය නෙවෙයි ලබන අවුරුද්දේ. එතකොට මේ දවස ගානේ වෙනස් වෙන මේ ලෝකේ අපිට විෂය දවස ගානේ වෙනස් කරගන්නත් බැහැනේ. එතකොට අර මේ මොහොතේ ඒ අවුරුදු කිහිපය තුල සිද්ධ වෙච්ච තාක්ෂණික සිදුවීම් තමයි අපි විෂයක් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අර මේ විෂය දැන් ඉගැන්වීම් කරන කාලය තුලදී සමහර වෙලාවට ලෝක තාක්ෂණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඒ විෂය තුල ඇති තාක්ෂණයත් වෙනස් වූ ලෝක තාක්ෂණයත් ඒ දෙකම එකතු කරගෙන අපිට මේ පාඩම ඉස්සරහට කරගෙන යන්න එක තමයි මම හිතන්නේ අපි කළ යුතු සාර්ථකම ක්‍රමවේදය කියලා. ඉතින් ඒකයි මම මතක් කළේ පුතේ අද මේ වෙනකොට වර්තමානයේ වනකොට මෙවැනි තැටි අද භාවිතා කිරීම ගොඩාක් වෙලාවට ඉවත් වෙලා තියෙනවා. තාමත් නැත්තේ නැහැ තියෙනවා. නමුත් මම කියන්නේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවාද මේවෙන් ඈත් වෙලා අලුත්ම තාක්ෂණික ද්විතීයික ආශයනයන් වලට පරිගණකයන් මාරු කරගන්න. ඉතින් එතකොට අපිට සමහර විට තව වසර කිහිපයක් යනකොට මෙවැනි තාක්ෂණයක් තිබුණා කියලා පොත්පත් වලින් පමණයි අපිට ඉගෙන ගන්න වෙන්නේ. මොකද දැන් අදටත් පුතේ අපි ෆ්ලොපි ඩිස්ක් ගැන කතා කරන්නේ නැහැනේ. නේද? ඉස්සර කාලේ තිබ්බ ෆ්ලොපි ඩිස්ක් මොනවද කියලා අද අපේ සිලබස් එකේවත් නැහැ. එතකොට අද මේ දේවල් අමතකම වෙලා ගිහිල්ලා නිකන් අපිට අද Google එකෙන් සර්ච් කරලා පින්තූරයක් විදිහට විතරයි ෆ්ලොපි ඩිස්ක් එකක් බලන්න වෙන්නේ. සමහර දේවල් භෞතිකවවත් හොයාගන්න නැති තරමට අද ෆ්ලොපි ඩිස්ක් අපෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ පුතේ දවසක මේකේ ඉන්න දෘಢ තැටි අපේ මේ භාවිතයෙන් ඉවත් වෙලා පොත්පත් වලිනුත් ඉවත් වෙලා යන කාලය මම හිතන්නේ ගොඩාක් දුර ඇති ළඟදිම මේවටත් සිද්ධ වෙයි. හරි. ඉතින් ඒ නිසා නමුත් කරන්න දෙයක් නැහැ අපිට මේ ඉගෙන ගැනීමට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ තැටියක් තුළ භෞතිකව මේ ට්‍රැක් ඇන්ඩ් සෙක්ටර්ස් පිහිටනවා. ඒ වගේම පුතේ මේ FAT16 හා FAT32 ගොනු පද්ධති තුළ FAT කියන්නේ ෆයිල් ඇලොකේෂන් ටේබල් කියන වචනේ තේරුම. දැන් මේ ෆයිල් ඇලොකේෂන් ටේබල් 16 හා 32 කියලා කියන්නේ පුතේ මේ ඉස්සර කාලේ තිබුණු පරිගණක MS DOS නේද 95 98 වගේ මුල් කාලේ තිබුණු මෙහෙයුම් පද්ධති වල භාවිතා කරේ මේ FAT කියන ෆයිල් සිස්ටම් එක. ෆයිල් ඇලොකේෂන් ටේබල්. දැන් ඒකේ 16 හා 32 තමයි ඒ කාලේ භාවිතා කරපු ඒ තාක්ෂණික ක්‍රම. අද අපි පාවිච්චි කරන්නේ NTFS New Technology File System. NTFS මම දෙකක් මෙතන ලියන්නම් ඒ නමත්. අපි මේවත් ඉස්සරහට කතා කරනවා. New Technology File System. මොකද මේක FAT කියන්නේ යල්පන ගිය එකක්. FAT File Allocation Table. ඒකෙන් පස්සේ දිනු වුණා NTFS වලට මාරු වුණා. එතන මෙතනදී කියන්නේ FAT16 සහ 32 යන ගොනු පද්ධති තුල භාවිතාවන පොකුරක ප්‍රමාණය. ඒ භාවිතාවන එක පොකුරක ප්‍රමාණය සාමාන්‍යයෙන් සෙක්ටර්ස් 64 ඉඳලා ඉදිරියට යනවලු. ඒ කියන්නේ සෙක්ටර් එක මේ කොටසක්. ඒ වගේ කොටස් 64ක් වගේ භාවිතා කරනවලු පොකුරක් හදන්න FAT16 හා FAT32 කියන මේ ගොනු පද්ධතියන් භාවිතා වන මෙහෙයුම් පද්ධතිවල. මොකද දැන් අද අපි වර්තමානයේ NTFS ගත්තාම අපිට ඒකේ ප්‍රමාණයක් කියන්න බෑ මෙච්චරයි කියලා. මොකද hard disk විශාලයිනේ පුතේ. hard disk පවා එන්න hard disk පවා මොනවා වෙනවද? විශාල වෙනවා ධාරිතාවය. ධාරිතාවයේ විශාල වෙනකොට භාවිතා වන තාක්ෂණය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඉස්සර කාලේ තිබ්බේ පොඩි hard disk වර්ග. GB යම් පොඩි ප්‍රමාණයක්. ඉතින් GB අඩු ප්‍රමාණයක hard disk වලට මේ FAT16 සහ FAT32 කියන ගුණ පද්ධති ප්‍රමාණවත්. හැබැයි අද මේවා ප්‍රමාණවත් නැහැ අපේ ගුණ පද්ධති වලට. ඉතින් එතකොට මම පුතාලට මේ NTFS සහ මේ FAT කියන දෙකේම සංසන්දනාත්මක විස්තරයක් කියලා දෙන්නම්. හරි. ඉතින් ඔය තමයි කාණ්ඩ හා පොකුරු. අපි hard disk එකක කාණ්ඩ කියන්නේ මොනවාද? පොකුරු කියන්නේ මොනවාද? ඒ දේවල් වලින් වෙන්නේ මොනවද? සිද්ධ වෙන්නේ මොනවද කියන එක තමයි මෙතනදී මේ පැහැදිලි කරලා ඔන්න කියලා දුන්නේ. හරි. එහෙනම් අපි මෙතනින් යමු ඊගාව කොටසට. දත්ත ගොනු තැන්පත් කිරීමේ ක්‍රමවේද disk allocation methods. දත්ත ගොනු. දැන් අපි දත්ත ගොනු කියන එක ගැන කතා කරනකොට දැන් දත්ත ගොනුවක් තැන්පත් කරන ආකාරයනේ මේ කතා කරන්නේ.
අපි මුලින් ඉඳලම කතා කරගෙන ආපු කොටස් ටික මතක් කරොත් නේද මේ දත්ත කළමනාකරණය. දැන් අපි මේ දත්ත කළමනාකරණය නැත්නම් ගුණ නියමාවලිය සහ ගුණ කළමනාකරණය කියන කොටස අපේ මේ මෙහෙයුම් පද්ධති පාඩමේ දෙවන මාතෘකාව. දෙවන ප්‍රධාන මාතෘකාව. එතකොට මේ මාතෘකාවට අදාළව මේ මුලින් ඉඳලම කතා කරන් ඉන්නේ මේ ගුණ වලට ප්‍රවේශ වෙන්නේ කොහොමද? ගුණ හැදෙන්නේ කොහොමද? ගුණ නියමාවලි මොනවද? නේද? ගුණක වත්කම් මොනවද? නේද? එතකොට මේ FCB කොහොමද මේ ෆයිල් කන්ට්‍රෝල් බ්ලොක් එකක් නිර්මාණය වෙන්නේ? ෆයිල් කන්ට්‍රෝල් බ්ලොක් එකක් මේන්ටේන් කරන විස්තර මොනවද? ඔහොම කතා කරගෙන ආවහම අපිට මෙතනදී හම්බ වෙනවා දත්ත ගණුවක් තැම්පත් කරන ක්‍රමවේද. දත්ත ගණුවක් තැම්පත් වෙන්නේ කොහොමද? රයිට්. අපි බලමු. දත්ත සහිත ගණු තැම්පත් කිරීමේදී දත්ත සහිත ගණු තැම්පත් කිරීමේදී තාක්ෂණික ගැටලු ඇති වේ. මේ දත්ත සහිත ගණු තැම්පත් කරනකොට යම් තාක්ෂණික ගැටලු ඇති වෙනවලු. ඒක නෑ කියන්න බෑ. ඕනෑ තරම් තාක්ෂණික ගැටලු ඇති වෙන්න පුළුවන්. එනම් දෘಢතටියේ තැම්පත් ගොනු කාර්යක්ෂමව කළමනාකරණය කර ගැනීමට හැකි ලෙස ගොනු තැම්පත් කරන ආකාරයයි. ඒ මොනවද කියලා කියන්නේ? හાર્ඩ් ඩිස්ක් එකක් තුල අපි ගොනු තැම්පත් කරනකොට හાર્ඩ් ඩිස්ක් එකක ඒවා අපිට කාර්යක්ෂමව කළමනාකරණය කරගන්න. කාර්යක්ෂමව. වේගයෙන් ටට්ටක් ගාලා අපිට මේවා හරි පිළිවෙලකට කාර්යක්ෂමභාවයකින් මේක කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේනේ. කාර්යක්ෂමව කළමනාකරණය කර ගැනීමට හැකි ලෙස ගොනු තැම්පත් කරගන්න ඕනේ. ගොනු තැම්පත් කරන ආකාරය. කොහොමද තැම්පත් කරන්න ඕනේ මේවා? කාර්යක්ෂමව. එහෙම තැම්පත් කරද්දි මොනවද සිද්ධ වෙන්නේ? තාක්ෂණික මේ ගැටලු ඇති වෙනවා. එහෙනම් ඒ තාක්ෂණික ගැටලු මගහරවාගෙන කාර්යක්ෂමව ඒ දත්ත තැම්පත් කරන්න ආකාරයක් තියෙන්න ඕනේ. තැම්පත් කරන ගොනුවේ දත්ත ක්‍රමවත්ව ගබඩා කිරීම සිදු කළ යුතුය. අපි දැන් මේ තැම්පත් කරන දත්ත ගොනු ක්‍රමවත්ව ගබඩා කිරීම සිදු කළ යුතු අතරම නැවත එම ගොනුවේ දත්ත භාවිතා කරනකොට මේ නැවත එම දත්ත ගොනු භාවිතා කිරීමේදී ඉක්මනින් දත්ත වෙත ළඟාවීමේ හැකියාව තිබිය යුතුය. අපි අර කාර්යක්ෂමව තැන්පත් කරපු දත්ත ගොනු ටික පුතේ අපි නැවත භාවිතා කරනකොට ඉක්මනින්ම අපිට ඒක ලැබෙන්න ඕනේ. දැන් ඔබ ෆිල්ම් කිහිපයක් ගෙනල්ලා පරිගණකයේ තුල ගබඩා කරනවා. ඒතර ඒ ඊටාත්ම කාර්යක්ෂමව හાર્ඩ් ඩිස්ක් එක තුල ගබඩා වුණා. ඔබ දැන් නැවත ඒ ෆිල්ම්ස් ඒ දත්ත වෙත ළඟා වෙනවා. එහෙම ළඟා වෙනකොට ඔබට ඒ දත්ත ටික ඉක්මනින් ලැබෙන්නේ නැත්තම් ඒ ෆිල්ම් එක ප්ලේ වෙන්නේ නැත්තම් අන්න ගැටලුවක් නේ. එහෙම වෙන්න බෑ. අපි ඉක්මනින් මේ දත්ත වෙත ළඟා වීමේ හැකියාවක් තිබිය යුතුයි. දත්ත ගොනු තැන්පත් කිරීම සඳහා ඒ දත්ත ගොනු තැන්පත් කරන්න මෙහෙයුම් පද්ධතිය අනුගමනය කරන ප්‍රධාන ක්‍රමවේද තුනක් පවතී. දැන් පුතේ මොනවා හෝ ඔබ රැගෙන එන ෆයිල් ඔබගේ පරිගණකයේ තුල ද්විතීයික ආශ්‍රයනය තුල තැන්පත් කිරීමේදී ඒ දේවල් හાર્ඩ් ඩිස්ක් එකක් තුල තැන්පත් වෙන්න හાર્ඩ් ඩිස්ක් එකක් තුල තැන්පත් වෙන්නත් ප්‍රධාන ක්‍රමවේද තුනක් තියෙනවා. එහෙනම් අපි බලමු මොනවද මේ ප්‍රධාන ක්‍රමවේද තුන කියලා. එහෙනම් දත්ත ගොනුවක් තැන්පත් කිරීම සඳහා මෙහෙයුම් පද්ධතියක් අනුගමනය කරන ප්‍රධාන ක්‍රමවේද තුන. හරි මොනවද කියලා අපි බලමු. මෙන්න තියෙනවා පුතේ දත්ත ගොනුවක් තැන්පත් කිරීම සඳහා භාවිතා කරන ක්‍රම තුන. 1. ආසන්න ස්ථානයේහි දත්ත තැන්පත් කිරීම. ආසන්න ස්ථානය. අපි ඒකට හරිය ලස්සන නමක් කියනවා. යාබද විභාජනය. යාබද විභාජනය. නේද? යාබද කියන්නේ ළඟ නේ. යාබද නිවසේ ඇය ඉන්නේ. එහෙම තියෙන සින්දුවක් එහෙම. ඒක අපි අහලා තියෙනවනේ. කියන්නේ ළඟම ගෙදර, අල්ලපු ගෙදර. ඇය ඉන්නවා. එහෙනම් ආසන්න ගෙදර, ආසන්න ස්ථානය. යාබද විභාජනය. අපි ඉංග්‍රීසියෙන් කියනවා continuous allocation. continuous. මේ මොනවද මේ කතා කරන්නේ? දත්ත ගොනුවක් තැන්පත් කරන ආකාරයන් ගැන. දත්ත ගොනුවක් තැන්පත් කරනකොට කියනවා ළඟම තැන දත්ත තැන්පත් කරන්න. ළඟම තැන දත්ත තැන්පත් කරන්න. දෙවෙනි එක සබඳතා ක්‍රමවේදය ඔස්සේ දත්ත තැන්පත් කිරීම. දැන් සම්බන්ධතාවයක් වගේ එකක් නේද? ඒකට කියනවා සබැදි විභාජනය. සබැදි විභාජනය. link allocation. ඒ කියන්නේ නිකම් මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය මත තමයි හાર્ඩ් එකක දත්ත තැන්පත් වෙන්නේ. ඒ විදිහේ අදහසක් තමයි එතනින් එන්නේ.
නේද? යාබද විභාජනය ළඟම තැන දත්ත තැන්පත් වෙනවා ආසන්නම තැන. සබදි විභාජනය සම්බන්ධතාවයක් මේ ක්‍රමවේදයක් ඔස්සේ දත්ත තැන්පත් වෙනවා. 3 සුචි වගුවක් ඔස්සේ අපි කලින් ඕවා අහලා තියෙනවා. අපි කලින් කරේ නේද? ඉන්ඩෙක්ස් සුචි වගුව අපි කතා කරා කලින්. ගොනු වලට ප්‍රවේශ වීමේ ක්‍රමවලදී. එහෙනම් මෙතනක් තියෙනවා සුචි වගුවක් ඔස්සේ දත්ත තැන්පත් කිරීම. ඒකට අපි කියනවා අනුක්‍රමික විභාජනය. අනුක්‍රමික index allocation. හැබැයි අපි දන්නවා අනුක්‍රමික කියන්නේ පිළිවෙලකට එකින් එක sequential එහෙම එකක් අපි කතා කරා. නමුත් මේ කතා කරන්නේ ගත්ත ගොනු තැන්පත් කිරීමේ ක්‍රමවේදයන් disallocation methods. එහෙමනම් එහෙම methods තුනයි යාබද විභාජනය, සබදි විභාජනය, අනුක්‍රමික විභාජනය. අපි දැන් මෙන්න මේ තුන් දෙනාගේ එකින් එක විස්තර මොනවද කියලා සාකච්ඡා කරමු. Continuous allocation ආසන්න ස්ථානයේහි දත්ත තැන්පත් කිරීම. තැටියක එක පෙළට පිහිටි කාණ්ඩ ලිපින කිහිපයක් තුල තැටියක ඩිස් එකක එක පෙළට පිහිටි කාණ්ඩ ලිපින කිහිපයක් තුල සෑම ගොනුවක් සදහම වෙන් කිරීම ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීම ලෙස හඳුන්වයි. මෙම ගොනුවට ප්‍රවේශ වීම අනුක්‍රමික ප්‍රවේශය ලෙස හඳුන්වයි. තැටියක් තුල එක පෙළේ එළියට පිහිටලා තියෙනවලු කාණ්ඩ ලිපිනයන් කිහිපයක්. සෑම ගොනුවක් සදහම වෙන් කිරීම සෑම ගොනුවකටම වෙන් කරනකොට ඒ ආසන්නම ස්ථානයේ දත්ත තැන්පත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. හાર્ඩ් ඩිස්ක් එකේ වෙන් කරපු ඉඩ ළඟම තැන තැන්පත් කරනවා. මෙම ගොනුවට ප්‍රවේශ වීම මේ විදිහට ගොනුවලට ප්‍රවේශ වෙන එකට කියන්නේ අනුක්‍රමික ප්‍රවේශය. තැන්පත් වෙච්ච ගොනුවක් ප්‍රවේශ කරගන්නකොට අපි ළඟම තියෙන තැන් වලින් නිගන්නේ. එතකොට ඒක අනුක්‍රමික ප්‍රවේශය. කියලා හඳුන්වයි. එතකොට කියමුකෝ දෘඪ තැටියක් තුල හાર્ඩ් ඩිස්ක් එකක් තුල දත්ත තැන්පත් වීම සිදුවන්නේ එහි ඇති කුඩාම ඒකකයේ වන කැටති සෙක්ටර් තුලයි. අපි අර බෙදලා ගත්තාම පුතේ එක කොටසක් අපි ට්‍රැක් සෙක්ටර්ස් කියලා මතක තියාගත්තනේ. ට්‍රැක් එකේ වලල්ලක තියෙන මං කියන්නේ කැටිත්තක් කියලා. එතකොට තමයි හાર્ඩ් ඩිස්ක් එකක කුඩාම ඒකකයත් ඔය කැටිත්තක් සෙක්ටර් එකක්. එහෙනම් ඔය සෙක්ටර් එක තුල තමයි දත්ත ගබඩා වෙන්නේ. කැටිත්ත තැන්පත් කළ හැකි උපරිම දත්ත ප්‍රමාණය. කැටිත්තක් තුල තැන්පත් කරන්න පුළුවන් උපරිම දත්ත ප්‍රමාණය බයිට්ස් 512කි. එතකොට බයිට් 512ක් විදිහට අපිට ගන්න පුළුවන්. බයිට් 512ක්. රයිට්. අපි ඒක බයිට්ස් කියලා දාගමු. බයිට්ස් 512කි. තැන්පත් කරන දත්ත ගොනුවේ බිටු ප්‍රමාණය විශාල වන විට අපි තැන්පත් කරන, සේව් කරන, ගබඩා කරන ගොනුවේ බිටු ප්‍රමාණය විශාල වන විට කැටති කිහිපයක් අර එක චූටි කොටසක් කැටති කිහිපයක් ඒ සඳහා යොදා ගැනීමට සිදුවේ. ඒ අනුව තැන්පත් කරන දත්ත ගොනුවට දෘಢ තැටියේ ආසන්නයේ ඇති කැටති කිහිපයක තැන්පත් වීම මෙලෙස හැදින්වේ. ඔන්න දැන් මේ නෝට් එකක් මෙතන තියෙනවා. රූප සටහනක් මෙතන තියෙනවා. දැන් මේ රූප සටහනට එන්න කලින් මේ නෝට් එක තුල පුතේ මේ කරපු පැහැදිලි කිරීම මේ එකපාරට මේ කරන පැහැදිලි කිරීමක් තේරුම් ගන්න තරම් එහෙම ලොකු අවබෝධයක් මේ ගැන අපිට තාම නැහැ. එනිසා මේ කොටස තුලින් ඔබට ප්‍රකාශ කරන්න හදන්නේ මොකක්ද කියන එක මම මගේ උදාහරණයන් ආකාරයෙන් පැහැදිලි කරලා පෙන්නන්නම්. පුතේ ඔබට මතක ඇති ගොනු වලට ප්‍රවේශ වීමේ ක්‍රියාවලිය පැහැදිලි කරලා දෙන්න මම බස් එකක උදාහරණයක් ගත්තා. දැන් මේ බස් එකේ මෙතනින් නගින්න පුළුවන්. මෙතන තියෙනවා සීට්. නේද? ඔන්න සීට්. හිතන්න බස් එකේ මේක සීට් එකක් කැටිත්තක් කියලා. නේද? කැටිත්තක් කියලා හිතන්න. පුතේ මේ බස් එකට ඉස්සරහෙන් නගිනවා මගීන් නේද? මගීන් දෙන්නේ. මේ බස් එකේ මේ වෙනකොට
කවුරුත් නැහැ. ඉතින් මේ බස් එකේ මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම මේ මගේ නගිනකොට අපි මේ කතා කරන යාබද විභාජනය මොකද කරන්නේ? අනේ මේගොල්ලෝ නැග්ග ගමන් ළඟම තියෙන ආසන්නම තියෙන ලේසිම තැන මේගොල්ලෝ වාඩි වෙනවා. ඊගාවට තව දෙන්නෙක් නැග්ගොත් තව එක්කෙනෙක් නැග්ග කියමුකෝ. එයත් එතනම තියෙන ආසන්නම ස්ථානයේ වාඩි වෙනවා. එහෙනම් ළඟම තියෙන ආසන්නම තැන මේ විදිහට පුතේ දත්ත තැන්පත් වෙනවා නම් අපි මේකට කියන්නේ යාබද විභාජනය. දැන් මේ එක කැටිත්තක් තුල තැන්පත් කර හැකි දත්ත ප්‍රමාණය බයිට්ස් 512යි. දැන් අපිට කිලෝබයිට් එකක දත්තයක් නම් තැන්පත් කරන්නේ අපිට කැටිති කීයක් ඕනි වෙනවද? කැටිති දෙකක් ඕනි වෙනවා. එහෙනම් 1 KB තැන්පත් කරන්න පුතේ අපිට මෙහෙම කැටිති දෙකක් ඕනි වෙනවා. එහෙනම් තැන්පත් කරන ගොනුවේ ප්‍රමාණය අනුව පුතේ අපිට මේ විදිහට තැටියක තියෙන කැටිති ප්‍රමාණය නිර්මාණය කරගන්න පුළුවන්, හොයන්න පුළුවන්. එතකොට මේ විදිහට කැටිතිවල දත්ත පිළිවෙලකට තැන්පත් වෙනවා නම්, ළඟම තැනින් තැන්පත් වෙනවා නම්, ළඟම තැන ඉඩ තියෙනවා නම්, ඉඩ තියෙන නිසා එයා ළඟම තැන තැන්පත් වුණා නම්, ඒ ආකාරයට දත්ත තැන්පත් වෙන ක්‍රමවේදයට අපි කියන්නේ ආසන්නම ස්ථානයේ දත්ත තැන්පත් වීම හෙවත් යාබද විභාජනය. විභාජනය මේක බෙදලා තියෙන්නේ බෙදපු කොටස් වලට ගිහිල්ලා දත්ත ටික තැන්පත් කරන එක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් යාබද විභාජනය කියන්නේ කොටසට. ඉතින් ඔන්න ඔය කොටස තමයි මේ විදිහට පැහැදිලි කරලා තියෙන්නේ පුතේ. අපි තව පාරක් කියවලා බලමු. තැටියක එක පෙළට පිහිටි කාණ්ඩ ලිපින කිහිපයක් තුළ සෑම ගොනුවක් සඳහාම වෙන් කිරීම ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීම ලෙස හඳුන්වයි. මෙම ගොනුවට ප්‍රවේශ වීම අනුක්‍රමික ප්‍රවේශය ලෙස හඳුන්වයි. මොකද පිළිවෙලකටයි මේකට සම්බන්ධ වෙන්න තියෙන්නේ. දෘಢ තැටියක් තුළ දත්ත තැන්පත් වීම සිදුවන්නේ, හાર્ඩ් ඩිස්ක් එකක් තුළ දත්ත තැන්පත් වීම සිදුවන්නේ එහි ඇති කුඩාම එකකේ වන කැටිත්තක් තුලයි. කැටිත්තක් තුලයි දත්ත තැන්පත් වෙන්නේ. කැටිත්තක් තුළ තැන්පත් කරන්න පුළුවන් උපරිම දත්ත ප්‍රමාණය බයිට් 512යි. තැන්පත් කරන දත්ත ගොනුවේ බිටු ප්‍රමාණය විශාල වන විට අන්න දැන් අර අපි තැන්පත් කරන දත්ත ගොනුවේ බිටු ප්‍රමාණය විශාල වෙනකොට ඒ සඳහා කැටිති කිහිපයක් අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. මං කව බස් එකට නගින මගින් ගාන වැඩි වෙනකොට සීට් සංඛ්‍යාව වැඩි කරගන්න වෙනවා. එයනෝ තැන්පත් කරන දත්ත ගොනුව දෘಢ තැටියේ ආසන්නයේ ඇති කැටිති කිහිපයක තැන්පත් වීම. දෘಢ තැටියේ ආසන්නයේම තියෙන කැටිති කිහිපයක තැන්පත් වීම මෙලෙස හැදින්වේ. මේ ආසන්න හරියට මේක නිකන් පුතේ දැන් බස් එකක මිනිස්සු ඉන්නවා කියලා හිතන්නකෝ. බස් එකක මිනිස්සු ඉන්නකොට ඒත් අපි නගිනවා. නගිනකොට අපිට ළඟම තියෙන තැන වාඩි වෙනවනේ. නේද? බස් එක කට පිරෙන්න සෙනග ඉන්න වවනම් උදාහරණයක් විදිහට නේද? අපි වැඩ ඇරලා බස් එකට නගින්නකොට බස් එකේ සෙනගක් ටිකක් එනවා, පිටිපස්සෙන් ගොඩාක් නගින්න ඉන්නවා. අපි දැන් නැග්ග ගමන් සීට් තෝර ඉන්නේ නැහැ. ළඟම තියෙන ආසන්නම තැන වාඩි වෙනවා. නේද? ළඟම තියෙන ආසන්නම තැන අපි වාඩි වෙනවා. ඉතින් ආසන්නම ස්ථානයේ තුල ඔන්න දත්ත තැන්පත් වීම අපි මේ විදිහට යාබද විභාජනය කියලා පැහැදිලි කරනවා. ආසන්නම ස්ථානයේ දත්ත තැන්පත් කිරීම. ඒතකොට මෙතන ඔන්න රූප සටහනක් පේන්න තියෙනවා දැන්. මේ බලන්න. මෙතන count tr mail list f කියලා ෆයිල් වර්ග පහක් බලා ගන්න පුළුවන්. ඒ වගේම start length කියලා තියෙනවා. count කියලා ෆයිල් එකක් තියෙනවා දරුවනේ. count කියන ෆයිල් එක start බිඳුව කියන කැටිත්තෙන් ආරම්භ වෙලා length එක දෙකක් කැටිති දෙකක් දක්වා එක ගිහින් තියෙනවා. එතකොට මේ count කියන ෆයිල් එක කැටිති දෙකක් තුල ගබඩා වෙලා තියෙනවා දරුවනේ. එතකොට මේ දෙක ගබඩා වෙනකොට 0.1 කියන කැටිති දෙක එක ළඟ තිබිලා තියෙන්නේ. යාබදව තිබිලා තියෙන්නේ. ඊගාවට tr කියන ෆයිල් එක start වෙන්නේ 14න්. එයා length එක 3ක් අරගෙන. එහෙනම් මේ තියෙන්නේ 14න් පටන් අරන් 15 16 විදිහට මේ hard disk එක තුල කැටිති 3ක් අරගෙන තියෙනවා. මේල් පටන් ගන්න 19න් length එක 6යි. මෙන්න 19න් පටන් අරගෙන length එක 6ක් යනකම් එයා ඒ කොටස පාවිච්චි කරලා තියෙනවා එයාගේ මේල් වලට. ඒ වගේම list 28න් පටන් ගන්නවා. එයා length එක 4යි. මේ සම්පූර්ණ යට තියෙන කොටසම එයාගේ f 6න් පටන් ගන්නවා 7 වෙනකන් යනවා. දැන් මේ විදිහට දරුවනේ hard disk එකක් තුල තැන් වල දත්ත තැන්පත් වෙලා තියෙනවා. නමුත් දත්තයන් කැටිති ගත්තොත් ඒගොල්ලෝ හැමෝම එකට ඉන්නේ. වෙනස් වෙලා නැහැ.
එකට ඉන්නෙමි 6 7 1 බිංදුව 1 1 14 15 16 1 19 20 21 22 23 24 28 29 30 31 එහෙනම් මේ හැම තැනකදී මේගොල්ලන්ට ඉඩක් හම්බ වෙලා තියෙනවා ළඟම තැන දත්ත තැන්පත් කරගන්න යාබද විභාජනයේට අනුව. හැබැයි මේ ආව කොටස් ඔක්කොම එකලග නෑ ළමයි තැන් වල මේ පහළම කොටසෙත් එක්කෙනෙක් ඉන්නවා උඩම කොටසෙත් එක්කෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ දත්ත තැන්පත් වීම තැන් වලින් සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් සම්පූර්ණ ඒකකයේ ගත්තොත් එහෙම අපි ඒ දත්තවල ඒක ආසන්නම ස්ථානයේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. හරි. ඉතින් මම හිතනවා එහෙනම් ඔන්න යාපද විභාජනයේ කන්ටිනියුස් ඇලොකේෂන් පැහැදිලි වෙන්නේ නැති කියලා දරුවන්ට. මොකද මේ දත්ත තැන්පත් වෙනකොට පුතේ අපි මේ දත්ත වෙනම කැටි වලට කොටස් කරන්න ඕනි. එහෙම කොටස් කරලා තමයි මේ දත්ත තැන්පත් වෙන්නේ. ඉතින් යාපද විභාජනය කියන්නේ ඔබ මේ කොටස් කරන කෑලි ඔක්කොම එකලග තමයි හදලා තියෙන්නේ. හරිද? මේක තැන් වල දාලා නැහැ. එකලග තමයි තියෙන්නේ එකලග. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීම සිද්ධ වෙන්නේ. හරි. දැන් අපි මේකෙන් යමු ඊගාව කොටසට. මොනවද මේ ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීමේ ඇති ලක්ෂණ? මේ ක්‍රමය හරි සරලයි. ඒ වගේම මේ ක්‍රමයට ප්‍රවේශ වීම හරි පහසුයි. ඉඩ තියෙනවා නම් ඉඩ තියෙන තැනක වාඩි වෙන්න පුළුවන් නේ. යාළුවෝ දෙන්නේ පන්තියට එද්දි පන්තිය පටන් අරන්. ඒ දෙන්න බලනවා අපි දෙන්නට වාඩි වෙන්න පුළුවන් තැන. ඉතින් කොහේ හරි තැනක ඒ දෙන්නටම වාඩි වෙන්න පුළුවන් තැනක් තිබ්බොත් ඒ දෙන්නම ගිහිල්ලා එතනින් වාඩි වෙනවා. ඒක මුලද මැදද පස්සේද කියලා බලන්න යන්නේ නැහැ. එහෙනම් ප්‍රවේශ වීම පහසුයි. ගොනුව නිර්මාණය වන අවස්ථාවේදී දැන් මේ ගොනුවක් අපි නිර්මාණය කරනවනේ. එතකොට පුතේ අපි ගොනුවක් හදනකොට ඒ ගොනුවේ ප්‍රමාණය දන්නේ නැහෙනි. නේ අපි නිව් ෆෝල්ඩර් එකක් මේ විදිහට නිකන් නිව් ෆෝල්ඩර් නෙමෙයි නිව් ටෙක්ස්ට් ෆයිල් එකක් පුතේ මෙහෙම නිකන් හදනවා නමක් දාලා. හැදුවට පස්සේ මේක ඇතුලේ අපි අකුරක් වට්ටාම ටයිප් කරලා නැහැනේ. ඉතින් අපි දන්නවද නේද අපි තව කොච්චර අකුරු ටිකක් මේක ටයිප් කරන්න ලෑස්ති වෙනවද කියලා හිතන්නකෝ. ඔබ new text document එකක් හදනවා පුතේ ලියුමක් ටයිප් කරන්න. ඉතින් ඔබ දන්නවද මේ ලියුම මේ ටයිප් කරලා ඉවර වෙනකොට මේකේ ප්‍රමාණය කොච්චරයිද කියලා? නේද? ඔබ දන්නවද ඔබේ ලියුමට ඔබ ඇතුළත් කරන්න හිතාගෙන ඉන්නේ තාම මොනවද කියලා? එහෙම නෑ. ඒ නිසා මේකේ ලක්ෂණ තමයි ගොනුවක් නිර්මාණය වෙන අවස්ථාවේදී ගොනුවේ ප්‍රමාණය දන්නේ නැත්තම් අපිට මේ භාවිතා කරන්න පුළුවන් මේ ක්‍රමය. ගොනුවේ ප්‍රමාණය වැඩි කරගන්න අපහසු වෙයි. පස්සේ හැබැයි වැඩි කරගන්න බෑ. දැන් මං කිව්වේ කලින් ඔබ පන්තියට පැමිණෙනකොට පන්තියේ සීට් දෙකක ඉඳ තිබ්බොත් එතනින් වාඩි වෙනවා ඒ දෙන්න. ඊට පස්සේ ආය යාළුවෙක් කෙනවා කියලා එතනින් තව ඉඩ හදාගන්න බෑ. මොකද අර ෆික්ස් වෙච්ච ස්ථානයන් දෙකකටනේ ඔබ යාළුවෝ දෙන්නත් එක්ක ඇවිල්ලා වාඩි වුනේ. ඒ නිසා ගොනුවේ ප්‍රමාණය වැඩි කර ගැනීම අපහසුයි. හැබැයි ගුණ නිර්මාණය වෙන අවස්ථාවේදී ප්‍රමාණය දන්නේ නැහැ. ඒක ඇත්ත. ගුණ නිර්මාණය වෙනකොට ප්‍රමාණය දන්නේ නැහැ. හැබැයි පස්සේ ප්‍රමාණය වැඩි කරගන්න බෑ. අන්තිම එක බාහිර ඛණ්ඩනීකරණයක් සිදුවිය හැකිය. ඔන්න අලුත් නමක් හම්බ වෙනවාද? ඛණ්ඩනීකරණය. ෆ්‍රැග්මන්ටේෂන්. බාහිර අභ්‍යන්තර කියලා දෙකක් තියෙනවා. අභ්‍යන්තර ඛණ්ඩනීකරණය, බාහිර ඛණ්ඩනීකරණය. බාහිර ඛණ්ඩනීකරණයක් සිදුවිය හැකිය කියලා කියන්නේ ඛණ්ඩනීකරණය කියන කොටස අපි ඉදිරියේදී කතා කරනවා පුතේ. ඕක මම නිකන් අවබෝධයක් ලැබෙන්න පැහැදිලි කරලා දෙන්නම්. මේ ඛණ්ඩනීකරණය කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම ඛණ්ඩනීකරණයක් කියලා කියන්නේ දැන් මේ ඛණ්ඩන කියන්නේ ඛණ්ඩනය කෑලි කොටස්නේ. මේ එහෙම වෙනවට තමයි මේ කරණය කියලා කියන්නේ. ඒතර කරණය කියන්නේ ක්‍රියාවලියක්. ඛණ්ඩනීකරණය කියලා කියන්නේ කාණ්ඩයන් වලට කොටස් කැඩීමක්. දැන් මෙහෙමනේ පුතේ. බස් එකක් එහෙම ගත්තාම ගොඩක් වෙලාවට නේද අපි දුර බස් සාත සේවයක් වගේ ගත්තාම ඔය බස් එක තියෙන ටිකක් දුර ගමන් කරනකොට සම්පූර්ණ සීට් වලට මිනිස්සු නැත්තම් තැන් වල හිස් තැන් තියෙනවනේ තමයි. තැන් වල හිස් තැන් තියෙනවා මිනිස්සු සම්පූර්ණම සීට් ගන්නට නැත්තම් තැන් වල ඕනි තරම් හිස් ඉඩ තියෙනවා. එතකොට ඔය තියෙන හිස් ඉඩ අපිට එකතු කරගන්න පුළුවන් වුණා නම් ලොකු වාසියක් නේ. නේද? සීට් දැන් තැන් තුනක හිස් තැන් තුනක් තියෙනවා. එතන සීට් තුනේ බස් කියලා. ඉතින් අපිට පුළුවන් නම් ළමයි ඒ හිස් තැන් තුන එක සීට් එකකට ගන්න. අපිට පුළුවන් තව නගරකින් ඕන නම් ෆැමිලි එකක් වාඩි කරව ගන්න. එන්න අම්මයි තාත්තයි පුතයි. නේද? අම්මයි තාත්තයි දුවයි තුන් දෙනාටම සීට් එකක් තියෙනවා කියන්නේ. දැන් එහෙම නෙවෙයි වෙන්නේ. තුන් දෙනා තැන් තුනකින් තමයි වාඩි කරවන්න වෙන්නේ. එතකොට ඔය ඛණ්ඩනීකරණය කියලා කියන්නේ ඔන්න වගේ වැඩක්. තැන් වලින් මිනිස්සු බැහැලා ගියාම තැන් වලින් ඇති වෙන හිස් ඉඩ ඛණ්ඩනීකරණය කියලා කියන්නේ. දැන් කම්පියුටර් එක නම් පුතේ අපි තනින් ෆයිල්ස් මකනවා, මූව් කරනවා, හිට මෙහෙට ගෙනියනවා. නේද? ඩිලීට් කරාට පස්සේ තැන් වල හිස් ඉඩ එනවා.
ඉතින් ඔය හිස් ඉඩ පිරවෙන්න නම් ඒහා සමානම ඩේටා එකක් ඔතෙන්ට ලැබෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට එහෙම ලැබෙන්නේ නැහැ. මොකද මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මුලින්ම එන ළඟම ආසන්න ස්ථානයේ දත්තය තැම්පත් වෙන්නේ. එයා හොයාගෙන ගිහිල්ලා ඒ දත්තය තැම්පත් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ හොයාගෙන ගිහිල්ලා කොහෙද ඉඩ තියෙන්නේ කියලා එතන තැම්පත් කිරීමක් කරන්නේ නැහැ. ඒතර ළඟම තනින් ඔය විදිහට දත්ත තැම්පත් වෙනකොට පුතේ අර මැදින් ඩිලීට් වෙච්ච දත්තවල තියෙන හිස් තැන් ටික උහි තියෙනවා. එතකොට ඔන්න ඔහොම තැන් වල තියෙන එක නැති කරගන්න නම් අපි නිර්කණ්ඩනීකරණය කරන්න ඕනි. එතකොට එහෙම හිස් ඇති වෙන හිස් ඉඩට තමයි කණ්ඩනීකරණය කියලා කියන්නේ. එතකොට බාහිර කණ්ඩනීකරණයක් සිදු වෙන්න පුළුවන්. පුළුවන් වෙන්නේ ඇයි? මොකද දැන් හાર્ඩ් ඩිස්ක් එකේ යට කොටස ඉඩ තියෙනවා. නමුත් එයා ආසන්නම තනින් ඇවිල්ලා තැම්පත් වෙනකොට අර දුර තියෙන තනින් ගිහිලා දත්ත තැම්පත් වෙන්නේ නැහැනේ. එහෙම දුර තියෙන තැන් වල හොයලා ගිහිල්ලා එයා දත්ත තැම්පත් වුණා නම් කණ්ඩනීකරණය වෙන්නේ නැහැ. මේක එහෙම නෙවෙයි වෙන්නේ පුතේ යට ඉඩ තියෙනවා. නමුත් උඩත් ඉඩ තියෙනවනේ. උඩින්ම ටක් ගාලා තැම්පත් වෙනවා. ඒත් ওই විදිහට හැම වෙලෙම උඩින් ළඟම තියෙන තැන ආසන්නම තැනින් දත්ත තැම්පත් වෙලා යනවා. දන්නේම නැතුව කණ්ඩනීකරණයක් සිද්ධ වෙනවා. ඉතින් මම ඔය කණ්ඩනීකරණය පැහැදිලි කරලා දෙන්නම්. එතෙන්ට යන්න කලින් මේ නිකන් මේ මාතෘකාවක්, ඒ කියන්නේ මේ අදාළ ඒ නම මම පොඩි පැහැදිලි කිරීමක් කරලා පෙන්වුවේ දරුවන්ට. ඔන්න එහෙනම් continuous allocation කියන කොටසේ අපේ ලක්ෂණ සරලයි, ප්‍රවේශය පහසුයි, ගුණයක් නිර්මාණය වෙද්දී ප්‍රමාණය දන්නේ නැහැ, ගුණයේ ප්‍රමාණය වැඩි කර ගැනීම අපහසුයි, ඒ වගේම බාහිර කණ්ඩනීකරණයක් සිදු විය හැකියි. මොනවද මේකේ තියෙන වාසිය අවාසිය? වාසි ක්‍රියාත්මක කිරීම පහසුයි. මොකද ආරම්භක බ්ලොක් එක හා බ්ලොක් ප්‍රමාණය පමණයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ වගේ එකක් අර ළඟම තියෙන තැන දත්ත තැන්පත් වෙන හින්දා ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම පහසුයි. එක පෙළට පිහිටි බ්ලොක් කිහිපයක් තුල ගොනුව තැන්පත් වෙන නිසා ප්‍රවේශ වේගය වැඩි. මොකද ඉතින් මෙහෙම ගත්තට පස්සේ අපි වලල්ල මේක තියෙන ළඟම තියෙන සෙක්ටර්ස් ටිකකනේ දත්ත තැන්පත් වෙලා යන්නේ. මේ ආයි වෙන කොහෙවත් දුවන්න හොයන්න යන්න ඕනේ නැහැනේ. එක ළඟනේ ඔක්කොම එකම පේලිය. ඒ නිසා මේ බ්ලොක් කිහිපයක් තුල ගොනුවක් තැන්පත් වෙන හින්දා ප්‍රවේශය වේගවත්. අපිට ටක් ගාලා මෙයාලව ගන්න පුළුවන්. එක ළඟනේ ඉන්නේ. නේද? එක ළඟ ඉන්නේ. දැන් අපි යාළුවෝ 10 දෙනෙක් එක ට්‍රිප් එකක් කරනකොට යාළුවෝ 10 දෙනාම බස් එකේ එක ළඟ වාඩි වෙලා ඉන්නවනම් ටක් ගාලා ඒගොල්ලන්ගේ බස්ස ගන්න, කතා බහ කරන්න, ඒ වෙනුවෙන් අපිට කළමනාකරන කාර්යයන් ආදී කරන්න ඉතාමත්ම පහසුයි. යාළුවෝ 10 දෙනා බස් එකේ තැන් 10ක හිටියොත් මේක කරන්න බෑ. ඒ නිසා මම එක ළඟ ආසන්නයේම දත්ත තැම්පත් වෙලා තියෙන නිසා අපිට ඒක ප්‍රවේශ කරගන්න පුළුවන් වැඩි වේගයකින් කියන එක වාසියක් විදිහට කතා කරනවා ආසන්න ස්ථානයේ දත්ත තැම්පත් කිරීම කියන ක්‍රියාවලියේ. ඊගාවට මොනවද අවාසි? අවාසිය තමයි බාහිර කණ්ඩනීකරණය ඇතිවීම. අපි ඒක ලක්ෂණයක් විදිහට ඉගෙන ගත්තා. බාහිර කණ්ඩනීකරණය ඇතිවීම. ඔක්කොම එකලක වාඩි වෙන්න ගියාට පස්සේ ළමයි තැන් වල තියෙන හිස් තැන් වලට විසඳුමක් දෙන්න බැරි වෙනවා. එතකොට ওই විදිහට දිගට යනකොට හાર્ඩ් එකේ ගොඩාක් තැන් වල හිස් තැන් තියෙනවා. හිස් තැන් ටික එකතු කර ගන්නත් ඕනි. ඒ වගේම ඒවට දත්ත යවන්නත් ඕනි. ඉතින් ওই දේ සිද්ධ වෙන්නේ නැති නිසා ඒක අපි අවාසියක් විදිහට සලකනවා. බාහිර කණ්ඩනීකරණය ඇති වේ. එහෙනම් පැහැදිලි ඇති බාහිර කණ්ඩනීකරණය කියන එක අවාසියක්. අනිකුත් සියලුම කාරණා වාසි විදිහට අපිට දකින්න පුළුවන්. ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීම. දැන් අපි යනවා අංක 2 කියන කොටසට සබඳතා ක්‍රමවේදයේ ඔස්සේ දත්ත තැන්පත් කිරීම, link allocation. දැන් අපි කතින් කතා කරේ ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීම. යාවද විභාජනය. දැන් කතා කරන්නේ සබඳතා ක්‍රමවේදයේ ඔස්සේ දත්ත තැන්පත් කිරීම. ගොනුවක් දත්ත තැන්පත් වීමේදී දෘಢ තැටියේ එකලග පිහිටි කැටති කිහිපයක තැන්පත් නොවි. එකලග පිහිටි කැටති කිහිපයක තැන්පත් වෙන්නේ නැතුව. එහෙම වෙනවනම් ඒක යාබදනේ. හැබැයි එහෙම වෙන්නේ නැතුව විවිධ ස්ථානයන්හි දත්ත තැන්පත් වීමක් සිදු වේ. විවිධ ස්ථානයන්හි දත්ත තැන්පත් වීමක්. තැන් වල දත්ත තැන්පත් වීමක් සිද්ධ වෙන එක සිදු වෙනවලු. සෑම දත්ත කාණ්ඩයක් තුලම ගොනුවේ ඊළඟට ගමන් කළ යුතු කාණ්ඩ ලිපිනය අඩංගු වේ. ඒ කියන්නේ හැම දත්ත කාණ්ඩයකම ඊගාවට ගමන් කරන්න ඕනි දත්ත කාණ්ඩය ගැන කොහොමත් ලිපිනය ගබඩා වෙලානේ තියෙන්නේ. මෙම ක්‍රමවේදය ෆැට් ෆයිල් සිස්ටම් හි භාවිතා කරන ලදී. අපි මතකනේ කතා කරා කලින් ෆැට් ෆයිල් සිස්ටම් එක. හරිද? ෆැට් ෆයිල් සිස්ටම් එකක් ගැන කතා කරා. ෆැට් 16, ෆැට් 32 කියලා කතා කරේ ෆයිල් ඇලොකේෂන් ටේබල්. එතකොට අන්නේ ෆයිල් ඇලොකේෂන් ටේබල් ෆයිල් සිස්ටම් එකේ මේක භාවිතා කරලා තිබිලා තියෙනවා. මොකද්ද? මේ විදිහට මේ තැන් වල දත්ත තැන්පත් කිරීමේ ක්‍රමවේදය. MS-DOS Plum OS වැනි OS වල කාර්යක්ෂමව ඉඩවෙන් කිරීම සඳහා මෙම ක්‍රමවේදය භාවිතා කරයි. එනම් මේ ඉස්සර කාලේ යල්පැන ගිය මෙහියුම් පද්ධතිවල මේක කාර්යක්ෂමව මේ ඉඩවෙන් කරන්න මේ ක්‍රමය භාවිතා කරනවා. මේ link allocation. එනයි බලන්න
ගොනුවක් දත්ත තැන්පත් වීමේදී හાર્ඩ් එකේ එක ළඟ පිහිට කැටති කිහිපයක තැන්පත් කරනවලු. ඒතර ඒක මේකෙදි කරන්නේ නැහැලු. මේකෙදි කරන්නේ විවිධ ස්ථානයන්හි දත්ත තැන්පත් වීමක් විතරයි. ඒතර සෑම දත්ත කාණ්ඩයක් තුළම ගොනුවේ ඊගාවට ගමන් කළ යුතු කාණ්ඩ ලිපිනේ අඩංගු වෙනවා. මේ ක්‍රමවේදයේ fact file system හි භාවිතා කරාලු. MS-DOS Palm OS වැනි OS වල කාර්යක්ෂමව ඉඩවෙන් කිරීම සඳහා මේ ක්‍රමයේ භාවිතා කරා කියලා කියනවා. හරි එහෙනම් මේ සබඳතා ක්‍රමවේදය කියන්නේ මොකක්ද කියලා අපි මෙන්න මෙහෙම බලමු. බලන්න මේක හරියට පුතේ දැන් බස් එකකට නගිනවා සීට් 5ක් තියෙයි කියලා කියනවා. හැබැයි සීට් 5 තියෙන්නේ තැන් 5ක දරුවනි. තැන් 5ක. දැන් යාළුවෝ 5 දෙනාට තැන් 5ක තමයි ඉන්න වෙන්නේ. හැබැයි ඕන් සම්බන්ධයක් ගොඩ නගනවා. ආරම්භ වෙන සීට් එක තියෙන්නේ. ආරම්භ වෙන සීට් එකේ එක්කෙනා මතක තියාගන්නවා. එයා අපි හිතමු මේ දැන් මේකේ කියන විදිහට නම් ආරම්භ වෙන්නේ 9න් 9 වෙනි සීට් එකෙන් 9 වෙනි සීට් එකෙන් ආරම්භ වෙච්ච කෙනා මේ ඊගාවට ගමන් කරන්නේ 16 වෙනි සීට් එකට. ඒතර මෙයා කියනවා මේ 9 වෙනි සීට් එකේ එක්කෙනා ඔයා යන්න 16 සීට් එකට. ඔයා 16 ඉන්නේ බව මම මතක තියාගන්නම්. එයා යනවා 16ට. 16 එක්කෙනා කියනවා ඔයා යන්නේ ඊගාවට එකේ සීට් එකට. දාසය එක එනම් එකට එනවා. එකේ සීට් එකේ කෙනා කියනවා ආයන්න දෙකේ සීට් එකට. ආයන්න දෙකේ සීට් එකට ඔන්න එයා ගියා දෙකේ සීට් එකට. ඊගාට දෙකේ සීට් එකේ කෙනා කියනවා ආයන්න මේ විදිහට 25 සීට් එකට. එතකොට ඉවරයි. දෙකේ කෙනා කියනවා 25ට යන්න. එයා 25 සීට් එකට ආවා. දැන් මෙතන වෙන්නේ මොකද්ද? මේ හැම කෙනෙක්ම දන්නවා ඊගාව කෙනා හිටපු තැන. 9 වෙනි කොටුවේ හිටපු එක්කෙනා කියනවා ඊගාව එක්කෙනා 16 ඉන්නේ. 16 එක්කෙනා කියනවා ඊගාව එක්කෙනා ඉන්නේ එකේ. එක එක්කෙනා කියනවා එයා ඉන්නේ දෙකේ. දෙක එක්කෙනා කියනවා එයා ඉන්නේ 25. 25. එතකොට මේ සිද්ධ වෙන්නේ ඉඩ තියෙන තැන්වල දත්ත තැන්පත් කරගෙන එක දත්තයක් අනිත් දත්තය කොහෙද ඉන්නේ කියලා ලින්ක් එකක් සම්බන්ධයක් හදා ගන්නවා. එයා ඊගාව එක්කෙනා එක්ක සම්බන්ධයක් හදාගෙන. එතකොට හැමෝම පුරුක ඊගාව කෙනා ගැන අවබෝධයෙන්ුයි කටයුතු කරන්නේ. හැම වෙලාවකදීම ඊගාව කෙනත් එක්ක එයා ලින්ක් එකක් හදාගෙන. පැහැදිලිද? එහෙනම් ඒ ආකාරයට තැම්පත් වෙන දත්ත තමයි මේ ලින්ක් ඇලොකේෂන් කියලා කියන්නේ. නේද? යම් ෆයිල් එකක් ඉඩ තියෙන තැන්වල පුතේ තැන් වලින් ගබඩා කරගෙන පළවෙනි කොටුවේ ආරම්භ වෙච්ච කොටුවේ ඉඳලා අවසාන කොටුව දක්වා ඔහු ඒ සම්බන්ධතාවයේ සිද්ධ වුණේ කාත් එක්කද කියලා මතක තියාගන්නවා. ඉතින් ඕක තමයි link allocation කියන්නේ. පැහැදිලිද? සබඳතා ක්‍රමවේදය ඔස්සේ දත්ත තැන්පත් කිරීම කියලා කියන්නේ. දැන් ඕකේ සුවිශේෂී ලක්ෂණ බාහිර ඛණ්ඩනීකරණය සිදු වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ නේ පුතේ. ඇයි මේ සාමාන්‍ය ජීවිතේ අපි බස් එකකට නැග්ගහම වෙන දේ. යාළුවෝ 5 දෙනෙක් එක්ක බස් එකකට නැග්ගහම ඉඩ තියෙන්නේ කොහෙද පුතේ? කොහෙන් හරි තැන් වලින් වාඩි වෙනවා. එතකොට එක යාළුවෙක් දන්නවා අනිත් යාළුවා වාඩි වෙච්ච විදිය. එයා බලාගෙන ඉන්නවා අනිත් කෙනා වාඩි වෙන තැන. ඉතින් බස් එකේ කොහෙවත් හිස් සීට් එකක් තියෙයිද? නෑනේ. කවුරුවත් ඇවිල්ලා පිළිවෙලකට නැග්ග ගමන් වාඩි වෙන්න බලන් ඉන්නව නම් කරන්න දෙයක් නෑ. අපි කලින් කතා කරා වගේ යාබද නේද? ආසන්නම ස්ථානයේ දත්ත ගබඩා වීම. මේ සිද්ධ වෙන්නේ එහෙම නෙවෙයි. ආසන්න ස්ථානයේ දත්ත ගබඩා වෙනව නෙවෙයි. ලින්ක් එකක් ඔස්සේ ඉඩ තියෙන විදිහට තැන් වල වාඩි වෙනවා. හાર્ඩ් ඩිස්ක් එකක කොහොමනේ තියෙන්නේ? මම මුල ඉඳලා කතා කරන්නේ. ඒ නිසා පුතේ මේකේ විශේෂ ලක්ෂණයක් විදිහට බාහිර ඛණ්ඩනීකරණයක් සිදු වෙන්නේ නැහැ. ඔබ දන්නවා දැන් සිදු වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඔන්න දැන් ඔබට තේරුණා ඒක. මම බාහිර ඛණ්ඩනීකරණය කලින් පැහැදිලි කරා. එතනදී මොකද උනේ කියලා කිව්වා. දැන් එහෙමනම් බාහිර ඛණ්ඩනීකරණය සිද්ධ වෙන්නේ නැහැ මේ කොටසදී කියලා ඔබට තේරුණේ. ඔබ දැන් දන්නවා මොකද්ද බාහිර ඛණ්ඩනීකරණය කියන්නේ කියලා. ඊගාව එක. ගොනුවේ ප්‍රමාණය පහසුවෙන් වර්ධනය කරගන්න පුළුවන්. මොකද ගොනුවේ ප්‍රමාණය වැඩි වෙනකොට කොහේ හරි ඉඩ තියෙන කැටිත්තක් ඇතුළට අපිට දත්ත ගබඩා කිරීම කරන්න පුළුවන්. ගොනුව වර්ධනය වෙන්න හાર્ඩ් එකේ කොහේ හෝ තැනක ඉඩ තියෙනවා නම් එයා ඊගාව කොටසට ඒක බාර දෙනවා. එයා ඊගාව කොටසට බාර දෙනවා. හැමෝම ලින්ක් එකක් ඔස්සේ පුතේ මේ ගොනුව වර්ධනය කරගන්නවා. එහෙනම් වර්ධනය වෙන ගොනුවක් සඳහා සුදුසු එක ක්‍රමවේදයක් විදිහට ලින්ක් ඇලොකේෂන් අපිට ගන්න පුළුවන්. නේද? සබැදි විභාජනය. මේ කතා කරන්නේ අපි සිංහලෙන් කතා කරොත් සබැදි එන සබැදි විභාජනයේ උන එක් කාරණාවක්. ගොනුවේ දත්ත කරා ප්‍රවේශ වීමට සෙවීම් ගණනාවක් අවශ්‍ය වේ.
ගොනුවේ දත්ත කරා ඇත්ත මේක ලක්ෂණයක්. මේ ගොනුවේ තියෙන දත්තය හොයන්න සෙවීම් ගණනාවක් කරන්න වෙනවා. මොකද එක්කෙනෙක්ගෙන් ඊගාව එක්කෙනාට යනවා, එයාගෙන් ඊගාව එක්කෙනාට යනවා, එයාගෙන් ඊගාව එක්කෙනාට, එයාගෙන් ඊගාව එක්කෙනාට, එයාගෙන් ඊගාව එක්කෙනාට, එයාගෙන් නේද? ඊගාව එක්කෙනාට, එයාගෙන් ඊගාව එක්කෙනාට. ඉතින් මේක සෙවීම් ගොඩාක් කරන්න එපා. ඉතින් සෙවීම් ගොඩාක් කරන්න වෙනවා. ඒ නිසා අපි ලක්ෂණයක් විදිහට ඒක කතා කරනවා MS-DOS FAT මේ වගේ ගොනු පද්ධති වල තමයි මේක භාවිතා වෙලා තියෙනවා කියලා කියන්නේ. මේ ලින්ක් එකක් සබදි වගුවක් එහෙම නැත්නම් සම්බන්ධතාවයක් ඔස්සේ මේ දත්ත තැම්පත් කිරීමේ ක්‍රමය. ඉතින් මේකෙත් වාසිය අවාසිය තියෙනවා. වාසි ගත්තොත් පුතේ ගොනුව පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඛණ්ඩනීකරණය අවමයි. මොකද ඛණ්ඩනීකරණය සිද්ධ වෙන්නෙම නැහැ. නමුත් වෙන්නේ නැත්තේත් නැහැ. වෙනවා. නමුත් අපිට ඒක වාසියක් විදිහට ගන්න පුළුවන්. අවාසි ගොනුවට ප්‍රවේශ වීම හැමින් සිදුවේ. මොකද පුතේ මේක තැන් තැන් වලනේ තියෙන්නේ නේද? මෙතන තියෙන දත්තේ ආයි මෙතන, එතන තියෙන දත්තේ මෙතන, මෙතන තියෙන දත්තේ මෙතන, ඒක මෙතන, ආයි ඒක උතන, ඔහොම තැන් තැන් වල. එතකොට අපිට අදාළ ගොනුව හොයාගන්න ගියාම ඒක විශාල කැටිති සංඛ්‍යාවක නම් ගොනුව තියෙන්නේ. මේ විදිහට ඉතින් ඒ අදාළ ලින්ක් එකත් එක්ක ගිහින් යම් කිසි කාලයකදී තමයි අපිට මේ හાર્ඩ් ඩිස්ක් එකක් තුල තැන්පත් කරපු මේ ගොනුව ලබා ගන්න වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඔය ගොනු වලට ප්‍රවේශ වීම හිමින් සිද්ධ වෙන්නේ ඒ නිසා. මොකද තැන් තැන් වල ලින්ක් එකක් අනුවනේ ගිහින් තියෙන්නේ. දැන් බස් එකේ වුණත් එහෙම තමයි. බස් එකේ බහින තැනට ආවම යාළුවෝ ටික තැන් තැන් වල. ඉතින් හොයන්න ඕනේ. නගින් ආයින් මෙයායින් අරටත් කියන්න පණිවිඩේ. එහෙමනේ කියන්නේ. එක්කෙන්ට කතා කරන සමන්. අමල්ටත් කියන්න ඉස්සරහට බහින්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඔහොම ඔක්කොටම කියන්න. ළඟ හිටිය නම් එහෙම නැකිට ඔක්කොම පේනවනේ. යන් කට්ටියෙන් බහිමු කියලා කියන්න තිබ්බා. සබද විභාජනයේ. යාබද විභාජනයේදී සබද විභාජනයේදී එහෙම නෑ. ඉතින් හැමෝටම පණිවිඩය කියලා තමයි ගන්න වෙන්නේ. ඒ නිසා ගොනුවකට ප්‍රවේශ වීම හිමින් තමයි සිද්ධ වෙන්නේ. හරි. ඉතින් අවසානයේක සුචි වගුවක් ඔස්සේ දත්ත ගබඩා කිරීම index allocation. සුචි වගුවක් ඔස්සේ දත්ත ගබඩා කිරීම. දැන් කලිනුත් අපි ඔය සුචි වගුව ඇන්දනි වගුවක් හදලා ඒ වගුව තුල දත්ත ටික තැම්පත් කරගෙන මේකත් ඒ වගේ. ගොනුවට අදාළ තොරතුරු තැම්පත් කර සුචි වගුවක් ඉන්ඩෙක්ස් ටේබල් එකක්. සුචි වගුවක් ගොනු පාලන කාණ්ඩය තුල ගබඩා කර ඇත. මේ තැම්පත්ව ඇති සුචි අගය භාවිතයෙන් අදාළ කාණ්ඩයට ප්‍රවේශ විය හැක. දැන් අපි ලක්ෂණ කතා කරන්න කලින් සුචි වගුව බැලුවොත් ඔබ දන්නවා පුතේ අපි කලිනුත් කතා කරා මේ උදාහරණයෙම එක බ්ලොක් එකක් ඇතුළට වගුවක් හදලා ඒ වගුව ඇතුලේ පුතේ මේක තැන් තැන් වල මෙයා ගිහින් තැම්පත් වෙලා තියෙන සෑම සෙක්ටර් එකකම අදාළ බ්ලොක් නම්බර් එක මේ විදිහට යා ගබඩා කරගන්නවා. ඒ කියන්නේ දැන් යාළුවෝ ඔන්න මේක හරියට නිකන් අර ගුරුවරයෙක් එක්ක ට්‍රිප් එකක් යනවා වගේ බස් එකේ නේද? දැන් දරුවෝ ඔන්න මගෙත් එක්ක 50ක් විතර නගිනවා කෝච්චියේ ට්‍රිප් එකක් යන්න. මම මොකද කරන්නේ? ඔබලා ඉන්න කෝච්චි පෙට්ටි වල නම්බර්ස් ඔක්කොම ඒ අදාළ සීට් එකේ නම්බර්ස් මන් තියා ගන්නවා. දැන් මගෙන් තමයි කවුරු හරි අහන්න ඕනි. සර් අමල් කොහෙද ඉන්නේ? අමල් ඉන්නේ 3 වෙනි මැදිරියේ 4 වෙනි සීට් එකේ. රාණි කොහෙද ඉන්නේ? රාණි 2 වෙනි මැදිරියේ 5 වෙනි සීට් එකේ. එහෙනම් මම තමයි මෙතන සුචි වගුව මේන්ටේන් කරන්නේ. මමයි ඉන්ඩෙක්ස් එක. මගේ යටතේ මමයි දන්නේ මේගොල්ලෝ තැම්පත් වෙලා ඉන්නේ කොහෙද? නේද? එහෙනම් අන්න ඔය ආකාරයේ තමයි පුතේ පරිගණකයක සුචි වගුවක් ඔස්සේ දත්ත තැම්පත් කිරීම කියන්නේ. මේ පළවෙනි කෙනා එයා තමයි ප්‍රධානී. එයා ගාව තමයි වගුව තියෙන්නේ. එයා තමයි දන්නේ අනිත් දත්ත කොහෙද ඉන්නේ කියලා. ඒ නිසා මෙයාගේ සුවිශේෂී ලක්ෂණ විදිහට අපිට කතා කරන්න පුළුවන්. ගොනුවේ අවසානය ශූන්‍ය දර්ශකයකින් නිරූපණය වේ. ගොනුවේ අවසානය. මොකද ගොනුවේ අවසානයේ ශූන්‍ය දර්ශනයකින් මේ විදිහට පෙන්වන්නේ. මේ බලන්න. ගොනුවේ අවසානය මෙතන අපි දැක්ක කලින් මේ ඍණ 1 ඒ විදිහට අපිට ශූන්‍ය දර්ශකයක් තියෙන්නේ. ඒක එහෙම වෙලා තියෙන්නේ ඇයි 25 කියන කොටුවෙන් පස්සේ අපි දන්නේ නැහැ තවත් අපිට කොච්චර ඉඩක් අවශ්‍යයිද. ඒ නිසා ඒ ඉඩයන් වලටත් අපි මෙතන ඉඩ තියා ගන්නවා සුචි වගුවේ ඍණාගයන් වලින් අපි තියාගෙන ඉන්නවා තවත් අපිට අවශ්‍ය වුණොත්. ඒ නිසා ගොනුවේ අවසානයේ ශූන්‍ය දර්ශනයකින් නිරූපණය වෙනවා. ඒ වගේම මේකෙත් පුතේ බාහිර ඛණ්ඩනීකරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් ඉතා වාසියක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද බාහිර ඛණ්ඩනීකරණයක් ඇති වෙන්නේ නැත්තේ කොහේ හරි ඉඳ තියෙන තැනක ගිහිල්ලා මේ ගොනුවේ කොටස් තැම්පත් කරන්න පුළුවන්. මොකද අපිට ගැටලුවක් නැහැනේ පුතේ මේකෙදි සම්බන්ධතාවයක් හෝ කොහොම හරි හිස්තැන් ටිකක ගිහිල්ලා තැම්පත් වුණා නම් හරි. මොකද සුචි වගුව තුල අදාළ ගොනුවේ ෆයිල් නම්බර් එක තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ.
නිසා බාහිර ඛණ්ඩනීකරණයක් නැත. සුසංහිතකරණයක් නැත. යුනික්ස් ගොනු පද්ධතිය යුනික්ස් ගොනු පද්ධතිවල තියෙනවා යුනික්ස් ඔපරේටින් සිස්ටම් එකට අදාළව පුතේ සුසංහිතකරණය කියලා කොටසක් කම්පැක්ට්‍රේෂන්ස්. එතකොට මේකෙදි කියනවා සුසංහිතකරණයක් සිද්ධ වෙන්නේ නැහැ මේකෙදි කියලා. ඉතින් මම ඔය ඛණ්ඩනීකරණය කියන කොටසත් එක්කම පුතාලට මේ සුසංහිතකරණය කියන එක කියලා දෙන්නම්. සුසංහිතකරණයක් ඕනි වෙන්නේත් ඛණ්ඩනීකරණයක් සිද්ධ වුණොත් පමණයි. එතකොට ඉතින් ඛණ්ඩනීකරණයක් සිද්ධ වෙන්නේ නැත්නම් සුසංහිතකරණයක් ඕනි වෙන්නේත් නැහැ. රයිට්. සුසංහිතකරණය කියන්නේ මොකක්ද කියන එක වෙනම කතා කරනවා. එතකොට අපි කතා කරමු සුසංහිතකරණය කියන්නේ මොකක්ද කියලා. ඛණ්ඩනීකරණය කියන එක පැහැදිලි වුණා නම් ඒ ඇති. හරිද? මොකද ඛණ්ඩනීකරණයක් සිද්ධ වෙන්නේ නැත්නම් සුසංහිතකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන අවබෝධය තිබ්බනම් ඇති. හරි. එහෙනම් මෙන්න සුචි වගුවත් වන්න අපි සාකච්ඡා කළා අවසන් කරා දරුවනේ. එහෙනම් සුචි වගුවත් පුතාලට පැහැදිලි වුණා. මේ විදිහට එහෙනම් අපි ද්විතීක ආශානයක් තුල ගොනු ගබඩා කරන්න පුළුවන් ආකාර තුනක් මේ කතා කළේ. ආසන්න ස්ථානයේ ගොනු ගබඩා කිරීම පුතේ යාවද විභාජනය. සම්බන්ධතාවයක් ඔස්සේ අපි මතක තියාගෙන එකින් එක හඩිස් එකක් තුළ දත්ත ගබඩා කිරීම සබැඳ විභාජනය. සුචි වගුවක් නිර්මාණය කරමින් ඉන්ඩෙක්ස් ටේබල් එකක් නිර්මාණය කරමින් ඒත් මේ දෘಢ තැටියේ යම් යම් ස්ථානයන් වල දත්ත ගබඩා කිරීම අපි සුචික විභාජනය විදිහට අපි ඔන්න සාකච්ඡා කරා. එහෙනම් මේ ආකාරයන් තුන ඔය විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. දෘಢ තැටියක් තුල දත්ත ගබඩා කිරීමට ඒ දත්ත ගබඩා වෙනකොට පුතාලට මතකයි දත්ත ගබඩා වන්නේ කැටිත්තක් තුලයි. කැටිත තුනක් එකතු වුනහම පුතේ ක්ලස්ටර් එකක් හැදෙනවා. එවැනි ක්ලස්ටර්ස් කිහිපයක් එකතු වෙලා තමයි වලල්ලක් හැදිලා, වලලු ගොඩක් හැදිලා නේද ප්ලැටර් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒකත් සාකච්ඡා කරමින් තමයි මෙතෙන්ට ආවේ. ඉතින් මෙතනින් පස්සෙ අපිට ඉදිරියේදී කතා කරන්න තියෙනවා පුතේ ඛණ්ඩනීකරණය, සුසංහිතකරණය මේ මං කිව්ව ඒ කාරණා ගැන. ඉතින් මේ කොටසට අදාළව මේ මාතෘකාවන් වලට අදාළව මේ කොටස අවසන් වෙනවා. එහෙමනම් අලුත් කොටසකින් අපි නැවත හමු වෙමු.